සූත්‍ර පිටකය දීඝනිකාය සීලඛණ්ඩ වර්ග පාළිය දීඝනිකායේ පළමුවන කොටස. පළමුවන සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සුත්තං පරිබ්බාජක කතා. පළමු ධර්ම සංගායනාවෙහිදී සූත්‍ර පිටකය විමසනුයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව මුලින්ම එන හේයින් බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව ප්‍රශ්න විමසන අවස්ථාවේදී ඒ ප්‍රශ්න වලට විසඳුම් දී මහෝත්තම වූ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රතයන් අතර අග්‍ර වූ ආනන්ද මහරහතන් වහන්සේ විසින් මෙසේ බ්‍රහ්මජාලය දේශනා කරන්නට යෙදෙනවා. එවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා අන්තරාච රාජගහං අන්තරාච නාලන්දං අද්ධාන මග්ග පටිපන්නෝ හෝති. මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි. මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අද්ධාන මග්ග පටිපන්නෝ හෝති දීර්ඝ මාර්ගයට පිවිසියේ වෙයි. අන්තරාච රාජගහං අන්තරාච නාලන්දා. රාජගහ නුවරත් නාලන්දාවත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නේ පිවිසුන්නේ වෙයි. මහතා භික්ඛු සංඝේන සද්දින් මහත් භික්ෂු පිරිසක් සමග මහත් වූ භික්ෂු සංඝයා සහිතව භාග්‍යවතුන් වහන්සේ මේ නාලන්දාවත් රාජගහ නුවරත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නේ වේ. එසේ ආරම්භ කරනවා සූත්‍රය. සුප්පියෝපි කෝ පරිභාජකෝ අන්තරාච රාජගහං අන්තරාච නාලන්දං අද්ධාන මග්ග පටිපන්නෝ හෝති. සද්ධින් අන්තේවාසිනා බ්‍රහ්ම දත්තේන මානවේන. සුප්පියෝපි කෝ පරිභාජකෝ. සුප්පිය නමැති පරිභ්‍රාජකයාත් පිරිවැජියාත් සද්ධින් අන්තේවාසින බ්‍රහ්මදත්තේන මානවේන සමග කවුරුන් සමගද? තමන්ගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් සමග මානවිකයෙක් සමග. සුප්පියෝ පී කියද්දී සුප්පිය පරිභ්‍රාජකයාද එසේ කියන්නේ පෙර කිව්වා භාගතුන් වහන්සේ මහත් වූ 500ක් පමණ භික්ෂු සංඝයා සහිතව මේ දීර්ඝ මාර්ගයට පිළිපන්න බව. පංචමත්තේහි භික්ඛු සතේහි. පෙර වාක්‍යෙහි අවසාන වචන දෙක. පංචමත්තේහි භික්ඛු සතේහි. භික්ෂූන් 500ක් පමණ වූ 500ක් පමණ මාත්‍ර වූ භික්ෂුන් වහන්සේ සමග. සුප්පියෝ පික්ඛෝ පරිභ්‍රාජකෝ කියද්දී සුප්පිය පරිභ්‍රාජකයාද නාලන්දාවත් රාජගහ නුවරත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන්නේ වෙයි. ඔහු කා සමගද මේ මාර්ගයට පිවිසුනේ? තමන්ගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් මානවකෙක් නැත්නම් තරුණ මානවකෙක් සමග. තරුණයෙක් සමග. తත්‍ර සුදං සුප්පියෝ පරිභාජකෝ අනේක පරියායේන බුද්ධස්ස අවන්නං භාසති ධම්මස්ස අවන්නං භාසති සංඝස්ස අවන්නං භාසති
తత్ర සුදං සුප්පියෝ පරිභාජකෝ. එහිදී සුප්පිය පරිභ්‍රාජකයා අනේක පරියායන නොයෙක් ආකාරයෙන් පරියායන කියලා කියන්නේ ක්‍රමයෙන් නොයෙක් ආකාරයෙන් එක එක ක්‍රමවලින් එක එක ආකාරයෙන් අනේක පරියායන බුද්දස්ස අවන්නං භාසති. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. නින්දාසහගත වචන කියනවා. වර්ණනා කරනවට කියනවා වන්නං භාසති. වර්ණනා කරමින් ප්‍රශංසා සහගත වචන කියනවට. අවන්නං භාසති කියන්නේ දොස් කියනවා. ධම්මස්ස අවන්නං භාසති. ධර්මයට දොස් කියනවා. සංඝස්ස අවන්නං භාසති. සංඝයාට දොස් කියනවා. සුප්පියස්ස පන පරිභාජකස්ස අන්තේවාසී බ්‍රහ්මදත්තෝ මානවෝ. සුප්පිය පරිභ්‍රාජකයාගේ අතවැසි බ්‍රහ්මදත්ත තරුණය අනේක පරියායන බුද්ධස්ස වන්නං භාසති. ධම්මස්ස වන්නං භාසති. සංඝස්ස වන්නං භාසති. නොයෙක් ආකාරයෙන් නොයෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කරනවා. ප්‍රශංසා කරනවා භාග්‍යවතුන් වහන්සේට. ධර්මයට ප්‍රශංසා කරනවා. සංඝයාට ප්‍රශංසා කරනවා. ඉතිහතේ උභෝ ආචාර්යන්තේ වාසී අඤ්ඤමඤ්ඤස්ස උජු විපච්ඡනීක වාදා භගවන්තං පිට්ඨිතෝ අනුබන්ධා හොಂತಿ භික්ඛු සංඝංච. ඉතිහ තේ උභෝ ආචාර්යන්තේ වාසී. මෙසේ ඒ උභෝ දෙදෙනා කවර දෙදෙනාද? ආචාර්ය අතවැසි දෙදෙනා. එක්කෙනෙක් ගුරුවරයා අනිත් කෙනා ශිෂ්‍යයා. මෙසේ ඒ ඇදුරු අතවැසි දෙදෙනා අඤ්ඤමඤ්ඤස්ස එකිනෙකාට උජු ඍජුවම විපච්ඡනීක වාදා විරුද්ධ වූ එකිනෙකාට ඉඳුරාම ඒකාන්තයෙන්ම විරුද්ධ වූ වාද වචන ඇත්තේ පිට්ඨිතෝ අනුබන්ධා හොಂತಿ. භගවන්තං පිට්ඨිතෝ අනුබන්ධා හොಂತಿ භික්ඛු සංඝංච. භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් පිටුපසින් ඒ අනුව ගියෝ වෙත්. දැන් ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේ සහිතව භික්ෂු සංඝයා වහන්සේ 509ක් ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් මේ භික්ෂු සංඝයා වහන්සේ 500ක් සමග ගමන් කරනවා. ඊට පිටුපසින් සුප්පිය පරිභ්‍රාජකයාත් බ්‍රහ්මදත්ත නැත්නම් බඹදත් කියන මේ තරුණයා ගුරුවරයා තෙරුවනට දොස් කියමිනුත් ශිෂ්‍යයා තෙරුවනෙහි ගුණ කියමිනුත් එකිනෙකාට ඒකාන්ත විරුද්ධ අර්ථ ඇතුව ගමන් කරනවා. වචන ඇතුව ගමන් කරනවා. දැන් මේ තමයි බ්‍රහ්මජාල සූත්‍රයේ පළමුවන ඡේදය. අපි අද දිනෙහි මේ කියන ලද ඡේදයේහි අර්ථ වර්ණාවෙන් ඒවං මේසුතං කියන පළමු පද තුනෙහි අර්ථ ඉගෙනීම ආරම්භ කරනවා. ආරම්භ කරනවායි කියලා කීවේ අද දිනෙහි ඒ සියලු අර්ථයන් ඉගෙන අවසන් කරන්නේ නැහැ. පළමුව ඒවං කියන වචනේ අර්ථයන් වෙන වෙනමත්, දෙවනුව මේ යන වචනේහි අර්ථ වෙන වෙනමත්, ඉන් අනතුරුව සුතං කියන අර්ථයේ වචනේහි අර්ථයන් වෙන වෙනමත්, ඉන් අනතුරුව ඒවං මේ සුතං කියන මේ යෙදීම ශාසනයෙහි යෙදিলা තියෙන්නේ මොන ආකාරයෙන්ද කියන කරුණුත් ඉගෙනීමට යෙදෙනවා. අද දිනේ අපේ බලාපොරොත්තුව වෙන වෙනම ගත්තාම මේ ඒවන් කියන වචනය මේ බුදුසසුනේහි ධර්මයේ ඉදිලා තියෙන්නේ කුමන ආකාරයෙන්ද
වෙන වෙනම ගත්තාම මේ කියන වචනේ ඒවන් මේ කියන මේ දෙවෙනි වචනේ තනිව ගත්තාම කුමන ආකාරයෙන්ද යෙදී තිබෙන්නේ කියන අර්ථය ඉගෙනීම. සුතං කියන වචනේ අර්ථ සහිතව ඉගෙනගෙන ඉන් අනතුරුව ඉදිරියේදී අපිට පුළුවන් පොදුවේ ඒවන් මේ සුතං කියන මේ වචනේහි අර්ථ පොදුවේ යෙදিলা තියෙන ආකාරය ඉගෙන ගන්න. හොඳයි. අපි දැන් අට කතාවට යමු වෙනවා. බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනා. බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාව. පළමු වන පිටුව. පරිබ්බාජක කතා වර්ණනා. පරිබ්බාජක කතා කියලානේ මුල්ම කොටස තිබුණේ. මේ පරිබ්බාජක කතාවේ වර්ණනාව. අපි ආරම්භ කරමු. පළමු වන ඡේදය පළමු වන පිටුවේහි බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාවෙහි හිමිසා පඨම මහා සංගීතියා වර්තමානාය මේ ප්‍රථම මහා සංගීතිය පවත්නා කල්හි විනය සංගාහාවසානයේ විනය සංගායනා අවසානයේහි සුත්තන්ත පිටකේ ආදි නිකායස්ස ආදි සුත්තං බ්‍රහ්මජාලං පුච්ඡන්තේන සුත්තන්ත පිටකේ සූත්‍රාන්ත පිටකයේහි ආදි නිකායස්ස මුල්ම නැත්නම් පළමුව පැමිණි නිකායෙහි ආදි සුත්තං පළමු සූත්‍රය වූ බ්‍රහ්මජාලං බ්‍රහ්මජාලය පුච්ඡන්තේන විමසන ආයස්මතා මහා කස්සපේන ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වහන්සේ විසින් බ්‍රහ්මජාලං ආවුසෝ ආනන්ද කත්ථ භාසිතන්ති ආයුෂ්මත් ආනන්දේ බ්‍රහ්මජාලයේ කොහිදී දේශනා කරන ලද්දේද යනුවෙන් ඒවමාදී වුත්ත වචන පරියෝසානේ මේ ආදියෙන් කියන ලද වචන අවසානයේ ඔබට මතක ඇතිනේ කවරකු කවදා කියන ලද්දද කවරකු අරබයා කියන ලද්දද කොහෙදී කවර නිදානයක් අරබයා කියන ලද්දද ආදී වශයෙන් ඒ සූත්‍ර වලට මේ ප්‍රශ්න විමසනවා මහා කාශ්‍යපයන් වහන්සේ. ඊට පිළිතුරු දීම වශයෙන් මේ පිළිතුරු විසඳලා සූත්‍රය දේශනා කරන්නට යෙදෙනවා ආනන්දයන් වහන්සේ. මේ ආදීන් කියන ලද වචන අවසානයේහි යක්ඛච භාසිතං යංචාරබ්බ භාසිතං තං සබ්බං පකාසෙන්තෝ යම් තැනකදී කියන ලදද යමකු අරභයා කියන ලදද ඒ සියල්ල පවසන ආයුෂ්මත් ආනන්ද තෙරුන් තං සබ්බං පකාසෙන්තෝ ආයස්මා ආනන්දෝ ඒවං මේසුතන්ති ආදිමාහ ඒවං මේසුතං යනුවෙන් කීහ නැත්නම් ඒවං මේසුතං යයි කීහ මෙසේ මා විසින් මෙසේ අසන ලදී යයි කී තේන බුත්තං බ්‍රහ්මජාලස්සාපි ඒවං මේසුතන්ති ආදිකං ආයස්මතා ආනන්දේන පඨම මහා සංගීති කාලේ වුත්තං නිදානමාදීති එහින් කියන ලදී තේන උත්තම් කෙසේද කියන ලද්දේ බ්‍රහ්මජාලයේද ඒවං මේසුතං යයි ආදී ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම මහා සංගීත කාලෙහි කියන ලද නිදානවාදීති නිදානියයි ආදි නිදානියයි පළමු ඡේදය අංක 1 යට තියෙන දැන් ඡේදයේ අර්ථ වර්ණනා තත්ථ ඒවන්ති නිපාත පදං මෙහි ඒවන් යනු නිපාත පදයයි මේති ආදීනි නාම පදානි මේ යනාදිය නාම පදයයි නැත්නම් නාම පදයි පටිපන්නෝ හෝති ති
එත්ත පඨීති උපසග්ග පතං උපසග්ග පදං පටිපන්නෝ යන මෙහි පටි යනු උපසර්ගයයි. පිවිසියේ පටිපන්නෝ එළඹියේ කියන වචනේ හැදිලා තියෙන්නේ අද්ධාන වග්ගෝ පටිපන්නෝ හෝති කියලා නේ කිව්වේ. පඨීති උපසග්ග පදං හෝතිති ආභ්‍යාත පදන්ති. හෝති යනු ආඛ්‍යාත පදයයි. දැන් මේ පළමුණු වාක්‍යය උක්තාඛ්‍යාත දක්වනවා. හිමිනාතාව ණයේන පද විභාගෝ වේදිතබ්බ. මේ ක්‍රමයෙන් පද විභාගයේ දත යුතුය. දැන් සූත්‍රයේහි තිබුණේ ඒකං සමයං භගවා අන්තරාච රාජගහං අන්තරාච නාලන්දං අද්ධාන මග්ග පටිපන්නෝ හෝති. මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේ. එහෙමනේ තියෙන්නේ. එහි පටිපන්නෝ කියන මේ වචනේහි පටි කියලා කිව්වේ උපසර්ග වචනයක්. ව්‍යාකරණ වශයෙන් කියනවනම් හෝති කියන්නේ ආඛ්‍යාත පදේ වෙයි. පිවිසියේ වෙයි කියන. දැන් තවදුරටත් අර්ථ වර්ණාව විග්‍රහ කරනවා. පදේ යෙදීම විග්‍රහ කරලා සූත්‍රයේ උක්තාඛ්‍යාත ආදී දක්වලා දෙවන පිටුවේ අර්ථ වශයෙන් පද විග්‍රහය කරනවා. දැන් අක්ඛතෝ පන අර්ථ වශයෙන් වනාහි ඒවං සද්දෝ. මේ ඒවං කියන ශබ්දය තාව උපමෝපදේශ සම්පහන්සන ගරහන වචන සම්පටිග්ගාහාකාර නිදස්සනාවධාරණාදී අනේකත්ත පබේදු. මේ ඒවං කියන වචනය නොඑක් අර්ථ ප්‍රභේදයන්හි යෙදෙනවා කියලා කියනවා. මොනවද ඒ අර්ථ ප්‍රභේදයන්? මේ දෙවෙනි පේලි තිබෙන එක්ව ලියා තිබෙන මේ දීර්ඝ වචනය අපි වෙන්වෙන් වචන හැටියට වෙන්කොට ගමු. උපමූපදේශ. එතකොට පළමුවන අර්ථය තමයි උපමා. උපමාවන් දැක්වීමෙහි මේ ඒවං කියන වචනේ යෙදෙනවා. උපමූපදේශ උපදේශය දැක්වීමෙහි උපදෙස් දීමෙහි ධර්මයේහි ඒවං කියන වචනේ යෙදී තිබෙනවා. සම්පහන්සන සම්ප්‍රහර්ෂණයෙහි ප්‍රශංසාවෙහි මේ ඒවං කියන වචනේ යෙදෙනවා. ගරහන ගැරහීමෙහි නින්දා කිරීමෙහිදී මේ වචනේ යෙදලා තිබෙනවා. ඒවං කියන වචනේ නින්දා කරන අවස්ථාවන් දක්වන ස්ථානයෙහි යෙදලා තිබෙනවා. වචන සම්පටිග්ගහ වචන ප්‍රතිග්‍රහණයෙහිදී නැත්නම් සම්පටිග්ගාහණයෙහිදී එහෙම නැත්නම් කියන ලද යම් වචනයක් පිළිගැනීමෙහිදී ඒවං කියන වචනේ ඉදලා තිබෙනවා. හාකාර මේ වචන සම්පටිග්ගහාකාර කියද්දී සම්පටිග්ගහ ආකාර කියන වචන දෙක සංදි වෙලා තියෙනවා. ඒ නිසා ඊළඟ අර්ථය තමයි ආකාරය. යම් ආකාරයක් දැක්වීමෙහිදී ඒවං කියන වචනේ යෙදී තිබෙනවා. නිදර්ශනයන් දැක්වීමෙහිදී ඒවං කියන වචනේ යෙදී තිබෙනවා. අවධාරණ යම් කාරණයක් අවධාරණය කරන අවස්ථාවලදී මේ ඒවං කියන පදේ යෙදී තිබෙනවා. ආදී අනේකත්ථ පබේදු නොඑක් අර්ථ ප්‍රභේද සහිතය කියලා දක්වනවා. සමහර තැන්වලදී උපමා පිනිස, උපදේශ පිනිස, සම්ප්‍රහර්ෂණයේ පිනිස, ගැරහීම පිනිස, වචනයක් පිළිගැනීම හේවත් වචන සම්පටිග්‍රහණයේ පිනිස, ආකාරයේ දැක්වීම පිනිස, නිදර්ශන පිනිස, අවධාරණය කිරීම පිනිස මේ ඒවං කියන වචනේ යෙදී තිබෙනවා කියලා දක්වනවා. තථා හේස ඒ එසේමය
දැන් උදාහරණ දක්වනවා. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන්ති. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන් යනුවෙන් ඒවමාදීසු උපමායන් ආගතෝ. මේ ආදීෙහි උපමාවෙහි ආයේය. ඒවං කියන වචනේ. මේ ඔබට පෙනෙනවා ඇති ධම්මපද 53 ද තිතක් මේ දක්වන්නේ ධම්මපදේ. ධම්මපදයේහි 53 වෙනි ගාථා රත්නයේහි මේ ගාථා රත්නයේ එන්නේ ධම්මපදයේහි පුෂ්ප වර්ගයේහි ධම්මපදයේහි පුෂ්ප වර්ගයේහි උතුම් වූ ගාථා රත්නයට අවධානය යොමු කරොත් එහි තිබෙන්නේ යථාපි පුප්ප රසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු යනුවෙන් ගාථාව. යථාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බහු යම්සේ මල් රැසක් මල් සමූහය මාලා ගුණේ බහු කෛරා යම්සේ මල් රැසකින් බොහෝ මල්දම් කරන්නේද. ඒවං ජාතීන මච්චේන කත්තබ්බං කුසලං බහු. එසේම ඒවං කියන වචනේ දෙනවා. එසේම උපමාවක් දක්වනවා. මොකද උපමාව යම්සේ මල් ගොඩකින් මල් සමූහයකින් බොහෝ වූ මල්දම් කරන්නේද. ඒවං ජාතේන මච්චේන එසේම උපන්නා වූ මච්චේන නමින් හැඳින්වෙන හෙවත් මේ මරණය ස්වභාව කොටගෙන උපන් මේ මිනිසයා විශේෂයෙන් පින් කිරීමේ අවස්ථාව ලද පින් කිරීමේ ක්ෂණය ලද අක්ෂණයන්ගෙන් මිදුණු ස්ථාන තිබෙනවානේ. අක්ෂණයන් කියලා පින් කිරීමේ අවස්ථාව නොලැබෙන අක්ෂණ සූත්‍රය වගේ සූත්‍රවල දේශනා කරලා තිබෙනවා. ඒ වගේ අක්ෂණයන්ගෙන් මිදිලා මනුෂ්‍ය භාවයේ බුද්ධෝත්පාද කාලයක ලැබලා සම්මාදිට්ඨිය සහිතව ධර්මය අහන්නත් වාසනාව ලැබපු මේ අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබපු මරණයේ ස්වභාව කොටගෙන ඇති මනුෂ්‍යයා කත්තබ්බං කුසලං බහුං බොහෝ කුසල් කළ යුතුය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් තිබෙනවා. විශාකා මහා උපාසිකාවන් වහන්සේ අරබය දේශනා කරන ලද්දා. ඔබට මේ ධම්මපදයේ ඉගෙනීම පිණිස ඕඝතරණ වෙබ් අඩවියේ සපයා තිබෙන ධම්මපද ප්‍රදීපේ කියන ග්‍රන්ථය භාවිතා කරන්න පුළුවන්. එම ග්‍රන්ථයේ 70 වන පිටුවේ මේ ගාථා රත්නය එහි නිදාන කතාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ පද විභාගයේ ගාථාවේ අර්ථ පද විභාගයක් සහිතව දක්වා තිබෙනවා. ඉතින් ඒ ගාථාවෙහි ඒවං කියන වචනේ යොදාගත්තේ මේ උපමා උපමේය සාධනය කිරීම පිණිස. කොහොමද? යම්සේ මල් රසකින් බොහෝ මල්දම් කරන්නේද. ඒවං එසේම එපරිද්දෙන්ම ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු උපන්නා වූ මිනිසයා විසින් බොහෝ කුසල් කළ යුතුය කියන ස්ථානයේහි මේ ඒවං කියන වචනය උපමාවී යෙදී තිබෙනවා. ඉන් අනතුරු අට කතාවට යමු වෙනවා නැවත. ඒවං තේ අභික්ඛමිතබ්බං ඒවං තේ පටික්ඛමිතබ්බන්ති ආදීසු උපදේසේ තොප විසින් මෙසේ පෙරට යා යුතුය. තොප විසින් මෙසේ ආපසු ආ යුතුය. ආදී තන්හි උපදේශයෙහිය. ඒවං මෙසේ තේ අභික්ඛමිතබ්බං ඉදිරියට යා යුත්තේ මෙසේ
ආපසු පැමිණිය යුත්තේ මෙසේ ආදී වශයෙන් යම් ස්ථවිර භික්ෂුන් වහන්සේ නමක් ප්‍රතිඵල භික්ෂුන් වහන්සේ නමක් ආධුනික භික්ෂුවකට එහෙම නැත්නම් භික්ෂුණියකට උපදෙස් දෙනවා. අන්න එවැනි ස්ථානයේදී මේ ඒවං කියන වචනේ ඉදලා තිබෙනවා උපදෙස් ලබා දීම පිණිස. මේ උදාහරණය දක්වලා තිබෙන්නේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතේ තුන්වෙනි පඤ්ඤාසකේ එන භය වර්ගයේ දෙවන සූත්‍රය. මේ සූත්‍රය උදකාරෝ භය සූත්‍රය කියලාත් හැඳින්වෙනවා. ඌමි භය සූත්‍රය කියලාත් හැඳින්වෙනවා. මේ සූත්‍රය ඉගෙන ගන්නට කැමති කෙනෙක්ට උතුම් වූ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙහි 23 වන පොත් වහන්සේගේ 259 වන පිටුවෙහි මේ සූත්‍ර දේශනාව ඉගෙන ගන්න පුළුවන්. කෙටියෙන් නමුත් මේ සූත්‍ර දේශනාව සඳහන් කරන්නම්. ඊටා වැදගත්ම සූත්‍ර දේශනාවක් නිසා. භාගතුන් වහන්සේ දේශනා කරනවා උදකෝරෝ භය උදකෝරෝහ භය සූත්‍රය. නැත්නම් ඌමි භය සූත්‍රය කියලාත් හැඳින්වෙනවා. මේ සූත්‍රයේදී මෙන්න මෙහෙම චත්තාරිමානි භික්කවේ භයානි උදකෝරෝ හන්තස්ස පාටිකංකි තබ්බානි කතමානි චත්තාරි. මහණෙනි දියට බහින්නහුට යම් කෙනෙක් දියට බහිනවා නම් මේ භයයන් හතරක් වෙනවා. කැමැති වී යුතුයි. ජලයට බහිනවා නම් ජලාශයකට බහිනවා නම් බය හතරකට කැමැති වෙන්න ඕන. කවර සතර දෙනෙක්ද ය? ඌමි භයං, කුම්භීල භයං, ආවට්ට භයං, සුසුකා භයං. හිමානිකෝ භික්කවේ චත්තාරි භයානි උදකෝරෝ හන්තස්ස පාටිකංකි තබ්බානි. ඌමි භයං රළ බිය. කුම්භීල භයං කිඹුල් බිය. ආවට්ට භයං දිය සුලියකින් ඇතිවෙන බිය. සුසුකා භයං සැඩ වූ මෝරුන් ආදී සැඩ වූ මත්ස්‍යයන්ගෙන් ඇතිවෙන බිය. මෙන්න මේ බය හතරට කැමති වෙන්න ඕනේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉන් අනතුරු භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒවමේවකෝ භික්කවේ ඉදේකච්චස්ස කුලපුත්තස්ස ඉමස්මින් ධම්මවිනේ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ චත්තාරිමානි භයානි පාටිකංකිතබ්බානි. මහණෙනි එපරිද්දෙන්ම ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම මේ ශාසනයෙහි පැවිදි වන ඇතම් කුල පුත්‍රයෙකුට මේ සතර භීතියු කැමති විය යුතුයි. කවර සතර භීතියු දෙයක්? කතමානි චත්තාරි ඌමි භයං, කුම්භීල භයං, ආවට්ට භයං, සුසුකා භයං. පැවිදි බවට පැමිණෙන පුද්ගලයෙක් පැවිදි බවට පැමිණීමෙන් ඇතම් කෙනෙක්ට මේ බය හතරට කැමති වෙන්න වෙනවා. මොනවටද? ඌමි භය, කුම්භීල භය, ආවට්ට භය, සුසුකා භය. දැන් ජලය සම්බන්ධයෙන් එහෙම කිව්වට ශාසනය සම්බන්ධයෙන් මේවාෙහි විශේෂ ශාසනික අර්ථ භාග්‍යතුන් වහන්සේ පනවනවා. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා කතමංච භික්කවේ ඌමි භය. මහණෙනි ඌමි භය කවරේද යත්? මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ කරන දේශනාවේ සිංහල අර්ථය අපි සංක්ෂේපයෙන් කියන්නම්. ජාතිය විසින් ඉපදීම විසින් මේ සංසාරේ නැවත නැවත ඉපදීම වශයෙන් ඉපදීම විසින් ජරා මරණ වශයෙන් වියපත් වීම මරණයටපත් වීම දි รา යාම ආදී කොටගෙන ඇති මේ ජරා මරණ දුක්ඛේ වශයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වශයෙන් ශෝකය කියලා කියන්නේ මේ හද සිතට දැනෙන සිත වෙහෙස කරන සිත තවන හුල හැටියට ශෝක හුලක් හැටියට තමයි විශේෂයෙන් හඳුන්වන්නේ. ශෝක කරනවා කියන දුකේ පරිදේව මේ වචනයෙන් ප්‍රකාශ කළ යුතු ආකාරයට අඬමින් දුක ප්‍රකාශ කිරීමට සිදු කෙරෙනා වූ ආකාරයේ දුකක් තියෙනවා. ඒකට කියනවා පරිදේවය. දැන් ඥාති වේසනයක්
තමාට ආසන්නම ඥාතියෙක් මිය ගියාම අනතුරට ලක් වුණාම මරණයටපත් වුණාම විවිධ වචන කියමින් මිනිසුන් අඬනවා අපි දැකලා තිබෙනවා. වේදනාව උහුලා ගන්නට බැරුව විවිධ දේක් කියමින් අඬනවා. පරිදේවය කියලා කියන්නේ ඒක. දුක්ඛ දෝමනස්ස. මේ ශරීරයේ ඇඟට දැනෙන වේදනා තියෙනවා. ඒවට කියනවා දුක්ඛ කියලා විශේෂයෙන්. දෝමනස්ස. මේ මනසින් දරන මනස තවන සිත ඇතුළත දවන වේදනාවන් තියෙනවා. කියනවා දෝමනස්සය. නොකමැති බව නිසා ඇති වෙන යම් නොකමැති දේ සිදුවීම නිසා වෙන මේ දුක්ඛයක් තියෙනවා. ඒකට තමයි දෝමනස්සය කියලා කියන්නේ. සෝමනස්සය කියලා කියන්නේ කැමැති දේ ඉෂ්ට වුණාම ඉෂ්ට ආරම්මණය නටගත්තාම සිතෙහි ඇති වෙන ඉපිලීම. දෝමනස්සය කියලා කියන්නේ නොකමැති දේ සිද්ධ වුණාම අනිෂ්ට ආරම්මණය ඇති වුණාම ඒ නිසා ඇති වෙන නොකමැත්ත ප්‍රධාන කොටගත්ත දුක් වේදනාව. උපායාසය චිත්තයිසියන්ගේ දුකට පත්වීම නිසා ඇති වෙන දැඩි වෙහෙසක් තියෙනවා. අන්න ඒකට කියන උපායාසය කියලා. ඉතින් භික්ෂුවක් කැමැති විය යුතු භූමි භය කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ජාතිය විසින්, ජරා මරණ විසින්, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාසයන් විසිනුත් අවතීර්ණයි මම. තමන් මේ දුක්ඛයන්ගෙන් අවතීර්ණයි. මේ දුක්ඛයන්ට තමා හිමි නැත්නම් තමා වෙත මේ දුක්ඛයන් පිරිවරා තිබෙන්නේ. ඒ දුක්ඛයන්ට වැටෙන ස්වභාවයෙන් යුක්තයි තමන් කියන අර්ථය. දුකට බටු වෙමි. ඒ දුකට බැසගෙන ඉන්නේ මේ සසරේ. දුක විසින් මැඩුණෙම් වෙමි. ඒ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ විවිධ දුක් වලින් මැඩිලා ඉන්නේ මම. මේ කේවල දුක්ඛස්කන්ධයාගේ අවසාන කිරීම පැනවෙනවා නම් මේ සියලු දුක් වලින් කෙලවර වීම පැනවෙනවා නම් හොඳයි කියලා හිතලා දැන් භික්ෂුවක් පැවිදි වීමට පැමිණෙනවා. මෙසේ පැවිදි වීමට පැමිණෙන මේ භික්ෂුවට තමේනං තථා පබ්බජිතං සමානං සබ්‍රක්‍මචාරී ඕවදන්ති අනුශාසන්ති. එසේ පැවිදි වූ මේ ඔහුට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අවවාද කරනවා, අනුශාසනා කරනවා. කොහොමද? ඒවන්තේ අභික්ඛමිතබ්බං, ඒවන්තේ පටික්ඛමිතබ්බං, ඒවන්තේ ආලෝකිතබ්බං, ඒවන්තේ විලෝකිතබ්බං, ඒවන්තේ සමිංජිතබ්බං, ඒවන්තේ පසාරිතබ්බං, ඒවන්තේ සංඝාති පත්ත චීවර ධාරේ තබ්බන්ති. අනිත් සංඝයා වහන්සේ, ජේෂ්ඨ භික්ෂුන් වහන්සේලා අවවාද අනුශාසනා කරන කොහොමද? මෙසේ ඔබ ඉදිරියට යා යුතුයි. මෙසේ තොප විසින් නැවත පැමිණෙනකොට, හැරි එනකොට මෙසේ ආ යුතුයි. ආපසු පැමිණෙන්නට මේ විදිහට එන්න ඕනේ. මෙසේ ඉදිරිය බලන්න ඕනේ. ආලෝකිතබ්බං. ආලෝකිතබ්බං කියන්නේ ඉදිරිය බලනවා. ඒවන්තේ විලෝකිතබ්බං. මෙසේ හාත්පස බලන්න ඕනේ. මෙසේ සමිංජිතබ්බං. අතපය හැකිලවීම මෙන්න මෙහෙම කරන්න ඕනේ. ඒවන්තේ පසාරිතබ්බං. අතපය ඈත් කිරීම, දිගු කිරීම මේ විදිහට කරන්න ඕනේ. මෙසේ සංඝාති පත්ත චීවරම් ධාරේතබ්බං. සංගල සිවුරු, පාත්‍ර සිවුරු මේ විදිහට දරන්න ඕනේ කියලා ඉස්තිවිල භික්ෂුන් වහන්සේ, සබ්‍රක්‍මචාරීන් වහන්සේ අවවාද අනුශාසනා කරනවා. තස්ස ඒවං හොත්. මේ විදිහට අවවාද අනුශාසනා කරපුවම දැන් මේ අලුත පැවිදි භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා. පෙර අපි ගිහි වෙලා ඉඳිද්දි අපි ගිහි වූ අනිත් අයට අවවාද කරන සුළු වුණා. මම තමයි අන්‍යයන්ට අවවාද කළේ. මම තමයි අන්‍යයන්ට අනුශාසනා කරන සුළු වූයේ. මේ භික්ෂූන් අපගේ පුත්‍ර මාත්‍රයි. වයසින් බලපුවම ඊටාම පොඩි අපගේ පුත්‍රයෝ වගේ. අපගේ මුණුපුරෝ වගේ. වයසින් බාලයි. ලපටි තරුණයි ආදි වශයෙන් හිතනවා. නමුත් අපට අවවාද කළ යුතු කොට, අනුශාසනා කළ යුතු කොට හිතනවා. මෙන්න මෙහෙම හිතලා මේ මෙච්චර පොඩි තරුණ ලපටි
භික්ෂූන් මේ අපට අවවාද අනුශාසනා කරන්න සුදුසුයි කියලා හිතනව නේද කියලා මේ පුජ්‍යලයාගේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? සෝ කුපිතෝ අනත්තමනෝ සික්ඛං පච්චක්ඛාය හීනාය වත්තති. මෙසේ කිපුනේ නොසතුටු සිත් ඇත්තේ ශික්ෂා ප්‍රත්‍යාභ්‍යාන කොට, ඒ කියන්නේ පැවිදි බව අතහැරලා ශික්ෂාපද දැරීම අතහැරලා පහත් තත්ත්වයට නැවත වැටෙනවා. මොකද්ද මෙතන පහත් තත්ත්වය කියලා කියන්නේ? නැවත ගිහි බවට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රෝධය, උපායාසය කියන පොදු තත්ත්වයට, ක්‍රෝධය නිසා ඇතිවෙන වෙහෙසට, ක්‍රෝධයෙන් ඇතිවෙන කෝධූපායාසයට අදි වචනයක්, සමාන පදයක් තමයිලු ඌමි භය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය. ක්‍රෝධය නිසා අකමැත්ත ඇති වෙලා, ඒ නිසා මානසික වෙහෙසටපත් වෙලා යම් ස්වභාවයකට පැමිණෙනවා නම් අන්නේ ඌමි භය කියලා දක්වලා තියෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේදී. මොකක්ද එහි වෙන්නේ? පැවිදි වෙනවා තමන්ටත් වඩා බාල, තමන්ගේ පුත්‍ර ස්ථානයේ, තමන්ගේ මුණුපුරු ස්ථානයේ සිටින ඇතැම් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා මෙසේ ඇවිදින්න ඕනේ, මෙසේ ආපසු වෙන්න ඕනේ, මෙසේ ඉදිරියට යන්න ඕනේ, මෙසේ ඉරියව් පවත්වන්න ඕනේ ආදී වශයෙන් කරන අනුශාසනා තිබෙනවා. ඒ අනුශාසනා සම්බන්ධයෙන් කිපෙනවා. කිපිලා නොසතුටු සිත් ඇති වෙනවා. ඇති වෙලා පැවිද්ද කරගෙන යන්න නොහැකි වෙලා පැවිදි බවින් ගිහි බවට පැමිණෙනවා. මේ තමයි ඌමි භය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි ඌමි භය කියලා. ඉතින් දෙවනෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කුම්භීල භය කියලා බයක්. පෙර කියන ලද පරිදිම මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක්ඛ ස්කන්ධය පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් ඇති කරගෙන ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී පැහැදිලා පැවිදි බවට පැමිණෙනවා. පැමිණිලා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා කොහොමද? මෙන්න මේ දේ තොප විසින් කෑ යුතුයි. මෙන්න මේ දේ තොප විසින් නොකෑ යුතුයි. මෙන්න මේ දේ තොප විසින් මේ පානය කළ යුතුයි. මෙන්න මේ දේ තොප විසින් පානය නොකළ යුතුයි. මෙන්න මේ තොප විසින් ආස්වාද කළ යුතුයි. අවසරය තියෙනවා. මෙන්න මේ දේ තොප විසින් මේ තොප විසින් ආස්වාද නොකළ යුතුයි. මෙන්න මේ දේ තොප විසින් පානය කළ යුතුයි. මෙන්න මේ දේ තොප විසින් පානය නොකළ යුතුයි. මේ තමයි කැපද කෑ යුතු. මේ තමයි නොකැපද නොකෑ යුතු. කැපද බිඳින්න ඕනේ. භෝජනය කරන්න ඕනේ. නොකැපද නොබිදිය යුතුයි. මේ ආදි වශයෙන් මේ දී ආස්වාද කිරීමට කැපයි, ආස්වාද කළ යුතුයි. මේ දී ආස්වාද කිරීමට නොකැපයි, ආස්වාද නොකළ යුතුයි. මේ නිසි කාලයේ කැපද ආහාරයට ගන්න ඕනේ. නොනිසි කාලේ නැත්නම් විකාලේ ආහාර පාන ගැනීම නොකළ යුතුයි. මේ ආදී වශයෙන් විකාලේ භෝජන ගැනීම නොකළ යුතුයි. ආදී වශයෙන් කැප නොකැපද පිළිබඳව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා විසින් අවවාද අනුශාසනා කරනවා. මෙහෙම කරපුවම මේ භික්ෂුවට හිතනවනම් පෙර අපි ගිහිව ඉන්නකොට යමක් කැමති නම් ඒක කරනවා. යමක් අකමැති නම් ඒ නොකා ඉන්නවා. යමක් කැමති නම් ඒ බුදිනවා. යමක් අකමැති නම් ඒ නොබුදිනවා. යමක් කැමති නම් ආස්වාද කරනවා. යමක් කැමති නම් ආස්වාද නොකර ඉන්නවා. යමක් කැමති නම් බොනවා. යමක් කැමති නම් ඒ නොබී ඉන්නවා. කැපදෑයද අකැපදෑයද අපිට ගිහි කාලේදී කන්න පුළුවන්. මේ පැවිද්දෝ කැපයි අකැපයි කියලා කියන ඕනම දෙයක් අපි කනවා. කැපදෑයද බුදිනවා, අකැපදෑයද බුදිනවා. කැපදෑයද ආස්වාද කළා, දැන් අකැපයි කියලා කියන දේත් ආස්වාද කළා. කැපදෑයත් බිව්වා, දැන් නොකැපයි කියලා මේගොල්ලෝ කියන අය ඒවත් මම බීවා. කැපදෑයත්
කාලේහිත් නොකාල විකාලේහිත් කෑවා. කාලේහිත් විකාලේහිත් බුදින හැකියාව තිබුණා. භෝජනය කිරීමේ හැකියාව තිබුණා. කාලේහිත් ආස්වාදය කිරීමෙත් විකාලේහිත් ආස්වාදය කිරීමේ හැකියාවක් තිබුණා. එහෙම කාල විකාල ප්‍රශ්නයක්වත් තිබුණේ නැහැ. පානය කිරීම සම්බන්ධව මේ විදිහට හිතනවා. ඉතින් ශ්‍රද්ධාවන්ත ගිහියෙක් හැටියට සිටින අපි දාවල විකාලයේ යම් කිසි මේ ප්‍රණීත කාද්‍යයක් බෝධ්‍යයක් දෙනවද? ශ්‍රද්ධාවන්ත ගිහියෙක් මේකත් මේ කට මුඛාවරණයකින් වහලා වගේ තානම් කළා තියෙන්නේ. ඒ වගේ හිතනවා. ශ්‍රද්ධාවන්ත ගිහියෙක් දහවල් මොනාරි දුන්නොත් ඒකවත් ආහාරයට ගන්න නෑ මුඛ ආවරණයක් යොදලා වගේ තියෙන කියලා හිතනවා. එහෙම හිතලා ඔහුගේ සිතේ ක්‍රෝධය ඇති කරගන්න. කිපෙනවා. කිපිලා නොසතුටු සිත් ඇත්තේ ශික්ෂාපද ප්‍රතික්ෂේප කරලා පහත් ස්වභාවයක් වන පැවිද්දට සාපේක්ෂව පහත් ස්වභාවයක් වන ගිහි බවට පෙරලා වැටෙනවා. මේක තමයි කුම්භීල භයෙන් බිය වූයේ ශික්ෂාපද හැරපියා ගිහි ගෙට වැටෙනවා කියලා කියනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා කුම්භීල භයන්තිකෝ භික්කවේ ඕදරිකත්තස්සේතං අදිවචන. මහණෙනි කුම්භීලය යනු මහෝදර භාවයට අදිවචනයයි. සමාන පදයක. මොකද්ද මහෝදර භාවයට කියන්නේ? ලොකු බඩක් තියෙනවට කියන අර්ථයෙන්. ඒ කියන්නේ බොහෝ කනවට ගොඩාක් ආහාර ගන්නවට සමාන පදයක් තමයිලු කුම්භීල භය කියන්නේ. කිඹුල් බිය කියන්නේ. මේ බුද්ධ ශාසනයේ මෙන්න මේ බයට කැමති වෙන්න ඕනේ, බය ඇති වෙන බව දැනගෙන ඉන්න ඕනේ. ඇතම්හු පැවිදි බවට පැමිණෙන. දැන් පළමු වෙන්න මොකද්ද? ඌමි භය. මොකද ඌමි භය කියලා කිව්වේ? ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් වන ආවාද අනුශාසනාවට බියෙන් ක්‍රෝධ කරලා අකමැති වෙලා පැවිදි බවට පැමිණෙන. ඒක භය. පැවිදි බවෙන් ගිහි බවට නැවත පැමිණෙන එක භය. කුම්භීල භය කියා කීවේ ආහාර පිළිබඳව ආහාර පාන පිළිබඳව වන කැපකපදෑ පිළිබඳව භාගතුන් වහන්සේගේ ශික්ෂාපද වලට නතු වීම නිසා ඒ පිළිබඳව වන අවවාද අනුශාසනා ලැබීම නිසා සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රෝධ කරලා අකමැති වෙලා ඊ බවට පැමිණීමේ කියන අවස්ථාව. යත් එක්තරා බිය. තුන්වැන්න ආවට්ඨ බය. පෙර කියන ලද පරිදි ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් ගෙන් අවතීර්ණ වෙලා ඉන්නේ. ඒ නිසා දුකට බැහැලා ඉන්නේ. දුකින් පෙළීලා ඉන්නේ. මේ ගිහින් ඉක්කලා පැවිදි වෙන්න ඕනේ කියලා හිතලා භික්ෂුන් වහන්සේ නමක් බවට පැමිණෙනවා. පැවිදි බවට පැමිණෙනවා. මෙසේ පැවිදි වෙන භික්ෂුන් වහන්සේ පෙරවරුෙහි පෙරවල හැඳ සිවුර පෙරවාගෙන හැඳ අඳනේ ඇඳලා සිවුර පෙරවාගෙන පාසිවුරු පාත්‍ර සිවුරුගෙන ගමට හෝ නියම් ගමට හෝ වැඩම කරනවා. පිවිසෙනවා. කොහොමද? නොරකී වූම කයින්, නොරකී වචනෙන්, නොරකී වූ සිතින්, නොඑළඹ සිටි සිහියෙන්, අසංවෘත සිහි ඉන්ද්‍රියෙන් පිඬු පිනිස පිවිසෙනවා. පැවිදි වෙලා උදෑසන පාත්‍ර සිවුරු ගෙන පෙරවල ඇඳගෙන පිඬු පිනිස ගමට පිවිසෙනවා. කොහොමද පිවිසෙන්නේ? සිත රැකගන්නේ නැතුව, විශේෂයෙන් කය රැකගන්නේ නැතුව, වචනේ රැකගන්නේ නැතුව, ඉඳුරන් වසාගන්නේ නැතුව. මේ ධර්මයේ තියෙනවා මේ ඉන්ද්‍රියන්නේ ගුත්තද්වාරතා, ඇහ කන නාසය දිව ශාරීරිය කියන ඉන්ද්‍රියන්ගෙන් එන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන ආරම්මණයන් විශේෂෙහි
යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕනේ. සිහි නුවණින් බලන්න ඕනේ. සිහි නුවණින් නොබැලුවොත් මොකද වෙන්නේ? ක්ලේශයන්ට තැන. උදාහරණයක් කියනවනම් දැන් මේ රාගය ඇති වෙන එක ක්‍රමයක් තමයි අපිට රූපයක් දකින්න ලැබෙනවා. අනවශ්‍ය රූප විශේෂයෙන් පෙන්වන බලන්න සිද්ධ වෙන තැන් වර්ජනය කර ඉන්න ඕනේ කොහොමත් සිල්වත් භික්ෂුවක් සහ සීලයක උපෝෂිත අෂ්ටාංග සීලය වගේ සීලයක පිළිපදලා ඉන්න ගිහියෙක් වුණා. නමුත් අපිට සියලු රූප වර්ජනය කරලා ඉන්න පුළුවන්ද? බැහැ. යම් යම් රූප පේනවා. එසේ රූප පෙනෙනකොට යෝනිසෝ මනසිකාරයෙන් වාසය කරන්න. මොකද යෝනිසෝ මනසිකාරයෙන් වාසය කරනවා කියන්නේ රූප සම්බන්ධයෙන්. රූප දුටු ඵලියට නිමිති ග්‍රහණය කරන්නේ නැහැ. අනුව්‍යංජන ගන්නෙ නැහැ. නිමිත්තග්‍රාහී වෙන්නේ නැහැ. මොකද අපි දැන් ස්ත්‍රියක් පුරුෂ රූපයක් වේවා, පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් හෝ වේවා, වෙනත් සුන්දර රූපයක් හෝ වේවා ඉෂ්ඨාරම්මන වශයෙන් දකිනවා. දැක්කහම ඒ රූපේ වශයෙන් ගෙන තමන්ගේ යම් ආකාරයක භාවනා කර්මස්ථානයේ තියෙනවා නම් ඒ අනුව විමසා බලනවා මිසක එහෙම නැත්නම් සමත කර්මස්ථාන ආදියක් තියෙනවා නම් එවැන්නකට යොමු නොවි නැවත තමන්ගේ කර්මස්ථානයට යොමු වීම වශයෙන් හෝ අන්‍යාකාරයකින් විමසන්නේ නැතුව යෝනිසෝ මනසිකාරය තුල එහි වටකුරු බව හිතනවා. එහි වර්ණ සටහන ගැන හිතනවා, නිමිති ගන්නවා. මේ ස්ත්‍රී රූපයක් කියලා ගන්නවා. මේ පුරුෂ රූපයක් කියලා ගන්නවා. මේ සුදු රූපයක් කියලා ගන්නවා. මේ තලෙලු රූපයක් කියලා ගන්නවා. මේ පිම්බුණු රූපයක් කියලා ගන්නවා. මේ හැඩ ඇති කියලා විවිධ නිමිති රූපය සුලින් අරමුණු කරනවා. ආහාරයක් පිළිබඳ දැක්කත් ආයේ ආහාරයේ තෙල් සහිත බව, රසවත් බව, ඒකේ වර්ණ සටහන මේක ඊටාම රස ඇති කියලා ඊට පස්සේ එවැනි ආහාර පෙර අවස්ථාවක බලඳලා තිබෙනවා නම් එහි රසයේ තණ්හා වශයෙන් මෙනෙහි කරනවා, නිමිති ගන්නවා විවිධ ආකාරයෙන්. අන්න එවැනි නිමිති ගැනීමක් කරපු ගමන් අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා, රාගාදී ධර්මයන්ට ඉඩ දෙනවා. මේ තමයි වෙන්නේ. ඉතින් මෙහි කියන්නේ සූත්‍රයට නැවත යමු. මොකද්ද ආවට්ට බය කියලා කියන්නේ? දැන් පැවිදි වෙලා ගමට පිණුපිනිස්ස වැඩම කරනවා. මේ පිණුපිනිස්ස වැඩම කරන වික්ෂුන් වහන්සේ අසංවෘත ඉන්ද්‍රියෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයේ නැතිව අයෝනිසෝ මනසිකාරයේ සහිතව තමයි පිවිසෙන්නේ. උන්වහන්සේ එහිදී පංචකාම ගුණයෙන් සමන්විතව පංචකාම ගුණයෙන් වළඳමින් හොඳටම සැප විඳිමින් ඉඳුරන් පිනවන ගොවියෙක් දකිනවා. නැත්තම් ගොවි පුත්‍රයෙක් දකිනවා. නැත්තම් ගිහියෙක් දකිනවා. ගිහි පුත්‍රයෙක් දකිනවා. දැකලා මොහොත සිත් වෙනව මෙන්න මෙහෙම. අපත් පෙර ගිහිව සිටනකොට ගිහියෙක් හැටියට වාසය කරද්දී පංචකාම ගුණයෙන් සමර්පිතව පළඳමින් පංචකාම ගුණයෙන් සමන්විතව ඉඳුරන් පිනෙව්වා. මගේ පවුලේ, මගේ කුලේ, මගේ පරම්පරාවේ භෝගයනුත් තියෙනවා. මිල මුදල් භෝග සම්පතුත් තිබෙනවා. භෝගයන් හොඳට වළඳන්නත් පුළුවන්. ඕන නම් ඉතින් පින් කරන්නත් පුළුවන් නේ. පින් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට හිතලා මේ ශික්ෂාපද වලින් ගැලවිලා ශික්ෂාපද ප්‍රතික්ෂේප කරලා ගිහිගෙට නැවත ගිහිල්ලා භෝගයනුත් වළඳමින් පංචකාම සපත් ලැබමින් පින්ද කරන්නේ නම් හොඳයි මැනවි කියලා හිතලා ඔහු ගිහි බවට පැමිණෙනවා. මේ තමයි දියසුලියට උපමා කරපු ආවට්ට බය. ආවට්ට බය කියලා කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන ආවට්ට භයන්තිකෝ භික්ඛවේ පංචන්නං කාම ගුණාණං අධිවචන. ආවට්ට බය කියලා කියන්නේ පංචකාම ගුණයට අධිවචනයක් සමාන පදයක්. මේ තමයි ආවට්ට බය. සතරවන භාගතුන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්ඛවේ සුසුකා භය. පෙර කියන ලද පරිදි ඇතම් කුල පුත්‍රයෙක් ජාතිය ජරාව ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් විසින් අවතීර්ණ වෙලා දුකට බැහැගෙන දුක විසින් මර්ධනය වෙලා ඉන්නේ. මේ සියලු කෙලෙස් මේ දුක්ඛ ස්කන්ධයෙන් කෙලවරක් පැමිණෙනවා නම් අවසානයක් පැමිණෙනවා නම් හොඳයි කියලා හිතලා ශ්‍රද්ධාවෙන් යුක්තව පැවිදි වෙනවා. භාගතුන් වහන්සේගේ ධර්මය අහලා.
මේ භික්ෂුන් වහන්සේ පෙර කියන ලද පරිදි අඳනේ ඇඳලා සිවුරු පෙරවගෙන පාත්‍ර සිවුරු අරගෙන ගමට නියම් ගමට අයෝනිසෝ මනසිකාරයෙන් රැක නොගත් කයින් රැක නොගත් වචනෙන් රැක නොගත් සිතින් එළඹ සිටි සිහිය රහිතව අසංවෘත නොකරගත් ඒ කියන්නේ අසංවෘත වූ සංවරයට නොපමුණවාගත් ඉන්ද්‍රියන් ඇතිව පිණ්ඩපාතයට පිවිසෙන. මෙසේ පිවිසෙන මේ භික්ෂුන් වහන්සේට එක අංශයක් එක ශරීරයේ එක කොටසක් වසා නොගෙන හැඳගත්. එක අංශයක් වසා නොගෙන පෙරවාගත් ස්ත්‍රියක් දකින්නට ලැබෙනවා. යම් ප්‍රමාණයකින් යම් කොටසක් ශරීරයේ අංගපසකක් නිරාවරණය වෙච්ච ආවරණය නොවුණු ස්ත්‍රියක් දකින්නට ලැබෙනවා. මාගමක් දකින්නට ලැබෙනවා. මෙසේ දැකීමෙන් මේ භික්ෂුවගේ සිත රාගයේ විසින් නැවත පෙළෙනවා. මේ භික්ෂුන් වහන්සේ රාගයේ පෙළීම සංවරයට පමුණවා ගන්නට නොහැකි වීම නිසා සිත ඒ හේතුවෙන් ශික්ෂාව අතහැරලා ගිහිගෙට වැටෙනවා. සුසුකා භයන්ති කෝ භික්කවේ මාතුගාමස්සේතං අධිවචන ඉදං උච්චති භික්කවේ සුසුකා භය. මහණෙනි සුසුකා භය යනු මාගමට තෙල නමකි. මේ පැවිද්ද සම්බන්ධයෙන් කියනවනම් සුසුකා භය කියලා කිව්වේ අර දියට වැටෙන කෙනාට විවිධ භයානක මත්ස්‍ය ඉන්නා වගේ අරමුණු වශයෙන් මේ භ්‍රමචර්යාවේදී භික්ෂුවකට සුසුකා භයක් තමයි ස්ත්‍රිය. මෙන්න මේ කියන ඉමානිකෝ භික්කවේ චත්තාරි භයානි ඉදේකච්චස්ස කුලපුත්තස්ස ඉමස්මින් ධම්ම විනේ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස පාටිකං කත්තබ්බානි. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සතර බය සතර භීතිය ශ්‍රද්ධාවෙන් ඉහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිද්දට පැමිණි කුල පුත්‍රයා විසින් කැමති වෙනවා. ඒ ගැන අවධානය භාගතුන් වහන්සේ යොමු කරනවා. මොනවාද මේ බය හතර? භූමි බය, කුම්භීල බය, ආවට්ට බය සහ සුසුකා බය. ජලය සම්බන්ධයෙන් කියනවනම් භූමි බය කියලා කිව්වේ සැඩපහර. කුම්භීල බය කියලා කිව්වේ කිඹුලුන්. ආවට්ට බය කියලා කිව්වේ දියසුලිය. තමව ගිල්වන්නට හැකි. සුසුකා බය කියලා කිව්වේ ඡණ්ඩ මත්ස්‍ය. ශාසන භ්‍රමචර්යාවට පැමිණි කුල පුත්‍රයෙක් සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ අනුරූප කොට දක්වන්නේ කොහොමද? භූමි බය කියලා කිව්වේ ඉරියව්ව පවත්වාගෙන යාම පිණිස පැවිද්දෙහි කාය සංවරයේ පිණිස අවවාද ලබා දෙන මේ විදිහට ඉදිරියට ආපසු යා යුතුයි ආදි වශයෙන් ඉරියව් පැවැත්ම මේ දේ කිරීම පිළිබඳව ඉරියව් පැවැත්ම පිළිබඳව අවවාද ලබා දෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ අවවාදය තමන්ටත් වඩා තරුණ තමන්ටත් වඩා බාල මේ මට අවවාද දෙනවායි කියන හේතුව නිසා ඒ පිළිබඳව නොකැමැති වෙලා කෝපය හටගෙන ඒ කෝධ උපායාස හේතු කොටගෙන එයින් උපවැදි වීම. කුම්භීල බය කියලා කිව්වේ බලවත් ආහාර තෘෂ්ණාව ඇති කෙනෙක්. ආහාර කැප නොකැප බව විකාලය කාලය පිළිබඳවන ශික්ෂාපද පිළිබඳවන සීමාවන් නිසා රස තෘෂ්ණාවෙන් ආහාර තෘෂ්ණාවෙන් සමර්පිතව නැවත වාසය කිරීම පිණිස පැවිදිව අතහැරලා ගිහි බවට පැමිණෙනවා. පැවිද්ද සම්බන්ධයෙන් ආවට්ට බය කියලා කිව්වේ යෝනිසෝ මනසිකාරයේ රහිතව සිත කය වචනේ සංවර නොකරගෙන මනාකොට පිටවා ගන්න නැතුව කර්මස්ථානවල මනාකොට පිටා ඉන්නේ නැතුව පින්නපාතේ යනකොට
මනාකොට සම්පත් විඳින්මින් වාසය කරන එක්තරා ගිහි ගොවියෙක් හෝ ගොවි පුත්‍රයෙක් ආදී වශයෙන් ගිහියෙක් දැකලා තමාගේ භෝගයනුත් තියෙනවා තමන්ගේ කුලයේ පින් කරමින් සතුට වෙලා ඒ ගමම්ම මේ සැප විඳින්න පුළුවන් කියන අර්ථය නිසා පැවිද්දාතල්ලා ගිහිවෙ බවට පැමිණෙනවා. සුසුකා බහය කියලා කිව්වේ පැවිද්දෙක් සම්බන්ධයෙන් මේ බුද්ධ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ යම් ප්‍රමාණයකට ශරීරේ නිරාවරණ වෙලා තියෙන කොටසක් නිරාවරණ වෙලා තියෙන ස්ත්‍රියක් දකිනවා සිත සංවර කර නොගෙන ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නොවි අයෝනිසෝ මනසිකාරයේ සහිත යෝනිසෝ මනසිකාරයේ රහිතව ඒ ස්ත්‍රිය දකින එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතයට එළඹි අවස්ථාවක ගමකදී ගම්දොරකදී යම් ස්ථානයක මේ තමයි සුසුකාබයි. මේ බය හතරට කැමති වෙන්න ඕනේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. කියන මේ ඉතින් භික්ෂුන් වහන්සේලා උපවිදි වෙන විවිධ හේතු. මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා උපවිදි වෙන හේතු. දුක්ඛස්කන්ධේ දුරු කිරීම සඳහා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා උපවිදි වෙන හේතු. එවැනි ශ්‍රද්ධාවකින් නොව වෙන වෙන හේතු නිසා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂුන් වහන්සේලා සිටනවා නම් උන්වහන්සේලාට තව බොහෝ බය ඇතුවාට සැකයක් නැහැ. මේ කේවල දුක්ඛස්කන්ධෙන් මිදෙන එක සුදුසුයි කියලා භාගතුන් වහන්සේගේ ධර්මය අහලා ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස දුක්ඛෙන් මිදීමම හොඳයි කියලා හිතාගෙන පැවිදි වෙච්ච මේ ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයන්ගේ පැවිද්දට තියෙන බය. මේ සූත්‍රය උතුම් වූ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ භය වර්ගයේන ඌමි භයම නැත්තම් උදකාරෝ භය සූත්‍රය. හොඳයි නැවත අපි දීඝනිකාය අර්ථ කතාවට යොමු වෙනවා. මොකක්ද අපි ඒ අර්ථය යොදා ගන්න හේතුව උපමාවක් දක්වලා තිබුණා. ඒවන්තේ අභික්ඛමිතබ්බං ඒවන්තේ පටික්ඛමිතබ්බං මෙසේ ඉදිරියට යා යුතුය මෙසේ ආපසු ආ යුතුය ආදී වශයෙන් මේ ඌමි භය සම්බන්ධයෙන් යෙදුණු දේශනාවේ කොටසක් ඔබට පැහැදිලි නේද? එතකොට උපදේශ ලබා දීම සම්බන්ධයෙන් මෙසේ කළ යුතුයි කියන ස්ථානයේ මේ ඒවන් කියන පදේ යෙදී තියෙන අවස්ථාවක් තමයි දක්වා තිබෙන්නේ. තුන්වනුව ඒවමේතං භගවා ඒවමේතං සුගතාති ආදීසු සම්පහංසනේ සම්ප්‍රහර්ෂණේහි මේ කොටස තියෙන්නේ අතිශයින්ම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් තිබෙනවානේ කාලාම සූත්‍රය කියලා. කාලාම සූත්‍රය ඔබට ඉගෙන ගන්න පුළුවන් ත්‍රිපිටක පොත් වහන්සේලා අතරින් 22 වන පොත් වහන්සේගේ 381 වෙනි පිටුවේ. අපි එය සාකච්ඡා කරන්නට යෙදෙන්නේ නැහැ. මොකද දීර්ඝ සූත්‍ර දේශනාවක් විශේෂ විස්තර සහිතව ඒ සම්බන්ධයෙන් හටගෙන තියෙන මිත්‍යා දෘෂ්ටි බිඳින්න විශේෂයෙන් ඉදිරියේදී සාකච්ඡා කළ යුතු නිසා මෙහි අපි සාකච්ඡා කරන්නේ. කෙසේ නමුත් මෙහි තියෙන්නේ ඒවමේතං භගවා ඒවමේතං සුගතාති ආදීසු සම්පහංසනේ. සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේ සූත්‍ර දේශනාවක් දේශනා කිරීමෙන් අනතුරුව ඒ සූත්‍ර දේශනාවේ අදහස පිළි අරගෙන නැත්නම් භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් විමසුවම ඒ අවබෝධ කරගත් බව දක්වමින් ඒ ශ්‍රාවකයෝ ඒ දේශනාවට ප්‍රශංසා කරමින් වාක්‍ය ප්‍රකාශ කරනවා. දැන් කාලාම සූත්‍ර දේශනාවේදී නැත්නම් මේ කාලාම සූත්‍රෙම කේසපුත්ත සූත්‍රය කියලා අපේ පිටකේ හැඳින්වෙනවා. භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා කාලාමයන්ගෙන් ආර්ය ශ්‍රාවකයා පෙර භාගතුන් වහන්සේ දේශනා කරන ආකාරයට එම සූත්‍රයේදීම අවේර සිත් ඇත්තේ අව්‍යාපාද සිත් ඇත්තේ නොකිලිටි වූ සිත් ඇත්තේ විසුද්ධ වූ පිරිසිදු බවට පැමිණි සිත් ඇත්තේ
මේ භවයේහිම මේ ආත්මෙහිම මේ සතර ආශ්වාසය අධිගත වේද කියලා එක්තරා ප්‍රශ්නයක් විමසනවා. ඒ සූත්‍රය ඇසුරින් අහන ප්‍රශ්නයක් තමයි භාගතුන් වහන්සේ විසින් විමසන්ට දෙන්නේ. ඒ අවස්ථාවේදී කාලාමය පිළිතුරු දෙන්නේ ඒව මේතම් භගවා ඒව මේතං සුගත සකෝසෝ භන්තේ අරිය ශාවකෝ එවං අවේර චිත්තෝ එවං අභ්‍යාපාද චිත්තෝ ආදි වශයෙන්. මොකක්ද හිතේරුම? භාගතුන් වහන්සේ ඒ එසේමයි, ඒ මෙසේමයි. සුගතයන් වහන්සේ ඒ මෙසේමයි කියලා උත්තර දෙනවා. ඔබ වහන්සේ කිව්ව ආකාරයමයි ඒ. ඔබ වහන්සේ කිව්ව ආකාරයෙන්මයි මේ වෙන්නේ. ආදි වශයෙන් පිළිතුරක් දෙනවා. අන්න එවැනි අවස්ථාවදී මේ ඒවන් කියන ශබ්දයේ දෙන වචනේ දෙන. මේ මෙසේ මේ කියලා ඒ පිළිගන්න අවස්ථාවවලදී භාග්‍යවතුන් වහන්සේගේ වචනේ ප්‍රශංසා සහිතව පිළිගන්න අවස්ථාවවලදී මේ ඒවන් කියන වචනේ යෙදෙනවා. තවත් ආකාරයක් ඒව මේව පනායන් වසලී යස්මින්වා තස්මින්වා තස්ස මුණ්ඩකස්ස සමනකස්ස වන්නං භාසතීති ආදීසු. ගරහණේ සංයුක්ත නිකායේ පළමුවන පොත් වහන්සේ සගාත වර්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ ධනංජානි නමින් සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාව 16 වෙනි බුද්ධ ජයන්ති පොත් වහන්සේගේ 311 වෙනි පිටුවේ අපිට ඉගෙන ගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවට පැමිණි මේ ධනංජානි නම් බැමිණිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ අවස්ථාවලදී ප්‍රශංසා කරනවා. තිසරණයට වන්දනා කරනවා. මේකට නොකැමැති වෙච්ච තමන්ගේ ස්වාමි පුරුෂයා ඇයට කරන දෝෂාරෝපණයක් තමයි මේ උකුටා දක්වලා තිබෙන්නේ. ධනංජානි සූත්‍රය වෙන්නේ මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ එක්තරා කාලයක දැන් මේ සූත්‍රය ආරම්භ වෙන්නේ ඒවං මේ සුතං කියන්නේ. ඒකන් සමයන් භගවා රාජගං විහෙරති වේලවනේ කලන්දක නිවාපේ. භාග්‍යවතුන් වහන්සේ එක් කාලයක රජගහනුවර සමීපයේ කලන්දක නිවාප නම් වූ වේලවනාරාමෙහි වැඩ වාසය කරනසේක. තේනකෝපන සමේන අඤ්‍යතරස්ස භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස ධනංජානී නාම බ්‍රාහ්මණී අභිප්පසන්නා හෝති බුද්ධේච ධම්මේච සංඝේස. එකල්හි මේ බ්‍රාහ්මණයන් අතර ඊටාම ප්‍රසිද්ධ ගෝත්‍රයක් තිබෙනවා පරම්පරාවක් භාරද්වාජ නමින්. අදටත් ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ ඇතුළු සමහර තැන්වල මේ භාරද්වාජ කියන නම තියෙන මිනිසුන් වාසය කරනවා. කෙසේ නම් ඒ කාලේ භාරද්වාජ ගෝත්‍රයේ උපන් එක්තරා බමුණෙක්ගේ ධනංජානි නම් බැමිණියක් සිටිනවා. ඇය අභිප්පසන්නා හෝති. අභිප්‍රසන්නා කියලා කියන්නේ අභි කියන වචනය අධිකතර බව දක්වන උපසර්ගයක්නේ. යම් අර්ථයක අධික බව දක්වනවා අභි. දැන් ධර්මයේ අභිධර්මයේ කියලා කියද්දි මේ අති විශිෂ්ට වූ ධර්ම දේශනාවක් වන හේයින් අභිධර්මයේ කියලා අටුවාදීහි දැක්වෙනවා. ඥානෙ දැන ගැනීමට අපි ඥා කියන શબ્දය යොදනවා. අභිඥා කියලා කියන්නේ විශිෂ්ට වූ ඥානයකින් දැනගත්තා නම් විශිෂ්ට වූ දැන ගැනීම කියන අර්ථයෙන් අභිඥා කියලා කියනවා. එතකොට අභිප්පසන්නා හෝති බුද්ධේච ධම්මේච සංඝේච. මේ ධනංජානි කියන බැමිණිය තිසරණය කෙරෙහි අභිප්‍රසන්නයි බෙහෙවින් පහන් වූ බැමිණිය. බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝයා කෙරෙහි බෙහෙවින් පහන් වූ ආවේ. ඒක තමයි පරිවර්තනය වෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවක ධනංජානි බැමිණිය භාරද්වාජ ගෝත්‍රයේ තමන් මේ ස්වාමී බ්‍රාහ්මණ මේ බමුණට බත් තෙලවනවා, බත් බෙදනවා, කෑම සපයන. මෙහෙම කෑම අරගෙන එනකොට කෑම සපයනකොට පය පැකිලෙනවා. පය පැකිලලා වැටෙන්න ගියාම අය පුරුදු පරිදි
නමස්කාරයක් කරනවා තිසරණයට. ඇයට මොකක් හරි කරදරයක් අපහසුතාවයක් වූ ගමන් ඇය කරන්නේ නමස්කාර කිරීම. කුමක්ද කරන්නේ? මෙන්න මෙහෙම කියනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේවරක් නමස්කාර පාඨය කියලා භාගතුන් වහන්සේට නමස්කාර කරනවා. එවං උත්තේ භාරද්වාජ ගෝත්තෝ බ්‍රාහ්මනෝ ධනංජානින් බ්‍රාහ්මණින් ඊතද වූච. මෙසේ කී කල්හි භාරද්වාජ ගෝත්‍ර බමුණ ධනංජානි බැමිණියට ඔන්න දොස් කියනවා. කොහොමද කියන්නේ? ඒව මේවං පනාය වසලි යස්මින් වා තස්මින් වා තස්ස මුණ්ඩකස්ස සමනස්ස වන්නං භාසති. මෙහෙම මේ විදියමයි මේ සැඬොලිය. මෙසේම මේ සැඬොලිය වසලිය යම් තැනකදී හෝ යම් ඒ තැනකදී හෝ යම් ඒ මුඩු මහණහුගේ ගුණ කියයි. එතනත් මෙතනත් කොතනත් මෙහෙම මේ මුඩු ශ්‍රමණයාගේ ගුණ කියනවා කියලා භාගතුන් වහන්සේට දෝෂාරෝපණය කරමින් දොස් කියනවා. ඉදානි ත්‍යාහං වසලි තස්ස සත්තුනෝ වාදං ආරෝපෙස්සාමීති. වසලිය දැන් මම තිගේ ශාස්ත්‍රූහට වාද නගන්නේ මේ කියලා ලොකු මේ මානනිශ්චිත කතාවක් කියලා යනවා භාගතුන් වහන්සේ හමු වෙන්න. මම භාගතුන් වහන්සේ වාදයෙන් පරාජය කරන්නම් කියලා තමයි යන්නේ දැන්. කවුද? භාරද්වාජ කියන මේ බ්‍රාහ්මණය. මේ භාරද්වාජ බමුණා භාගතුන් වහන්සේට එළඹෙනවා. මෙහෙම කිව්වහම හැබැයි සැඬොලිය මේ කියලා පාදාරෝපණය ලබන ධනංජානි බැමිණිය එයින් කිපීමකටපත් නොවි ප්‍රකාශයක් කරනවා. මොකක්ද ප්‍රකාශය? නක්වාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මණකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය යෝ තස්ස භගවතෝ වාදං ආරෝපෙය්‍ය අරහතෝ සම්මා සම්බුද්දස්ස. අමුණ යමෙක් භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ භාගතුන් වහන්සේට වාද නගන්නෙම් නම්, ඒ කියන්නේ වාදයෙන් පරාජය කරන්නෙම් නම්, කරුණු සහිතව වාදයෙන් පසුබස්වන්නෙම් නම් කියන අර්ථය. එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි කියලා ප්‍රකාශයක් කරලා කියනවා. අපිචත්වම් බ්‍රාහ්මණ ගච්ඡ ගන්්වා විජානිස්සසති. එහෙත් බමුණ තොප යම් යන්න ගිහින්ම දැනගන්නයි කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් අනතුර භාරද්වාජ බ්‍රාහ්මණය කිපිලා අනත්තමනෝ කියන්නේ නොසතුටු සිත් ඇතිව භාගතුන් වහන්සේ වෙත එළඹෙනවා. එළඹ භාගතුන් වහන්සේ සමග සතුටු වෙනවා. දැන් මේ සූත්‍ර ඉගෙන ගන්නකොට මනස සිහි ඉගෙන ගන්න ඕනේ. දැන් කෝපයෙන් තමයි යන්නේ. ඒ කෝපෙන් ගියන් ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ උසස් ගුණ ධර්ම වැඩිලා තිබිච්ච මිනිස්සුયો අතර ඊටාම හොඳ ආචාර ගෝචර සම්පන්න බවක් තිබිලා තියෙනවා. ඒ නිසාම දෝ බොහෝ අවස්ථාවලදී වැටෙන්නට යන පාපී තත්වයන් මිදලා මේ සුගතියට පැමිණෙන මාර්ගය, ධර්මයට පැමිණෙන මාර්ගය ලැබිලා තියෙනවා. මොකක්ද වෙන්නේ? කෝපයෙන් භාගතුන් වහන්සේ වෙත එළඹෙන නොසතුටු සිත් ඇති මේ බ්‍රාහ්මණයා යේන භගවා තේන උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනීය කතං සාරණීයං වීති සාරෙත්වා ඒකමන්තං විසීති. භාගතුන් වහන්සේ වෙත එළඹියේ භාගතුන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කතාව නිමවා එකත් පස්සෙක හුන්නේ. මහා කරුණිකයන් වහන්සේ දුටු විටම උන්වහන්සේගේ අප්‍රමාණ වූ දෙවියන් බ්‍රහ්මයන් අභිභවන තේජස, උන්වහන්සේගේ මහා මෛත්‍රිය, අනන්ත ගුණහමුවේ ඉතින් සිත් සතුටු වෙන යම් රළු බවක් තියෙනවා නම් ඒ යටපත් වන ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්. කෙසේ නමුත් එළඹිලා එකපාරටම මනින්නේ නැහැ බ්‍රහ්මණ. එළඹිලා සිහි කටයුතු තාරණීය කතා කියලා කියන සුව දුක් විමසීම, සුහද ලෙස කෙරෙන අදහස් හුමාරු කර ගැනීම, හඳුන්වා දීම ආදිය කරලා ඉන්න අනතුරුව එකත් පස්සක ඉඳ ගන්න.
හැබැයි වන්දනා කරන්නේ ඒ ශ්‍රද්ධාවන්තයන් නෙමෙයි මේ මානසහිත බ්‍රාහ්මණෙක්. ඉතින් අහනවා කිංසු චත්වා සුඛං සේති කිංසු චත්වාන සෝචති. මෙතන බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ කිංසු චත්වා කියලා තියෙන ජයන් මහ ප්‍රාණ ජයන් මේම චට්ට සංගායනා ත්‍රිපිටකේ බුරුම ක්‍රමයේ තියෙන්නේ චත්වා මහ ප්‍රාණ ඡායන් හැටියට. කෙසේ නමුත් අර්ථය එකයි. කිංසු චත්වා සුඛං සේති කිංසු චත්වා නසෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතමාති. ගෞතමේනි කවරක් නසා කවරනම් ධර්මයක් නසා සුවසේ හොවීද? හොඳට නිදා ගන්න පුළුවන් කුමක් කවර ධර්මයක් නැති කරලාද? කුමක් නසා ශෝක නොකරේද? කිනම් එක දහමක් නැසීම සුදුසුද? කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ අනුරූපව තරවඥ ඥානයෙන් යුතු මහා කරුණිකයන් වහන්සේ පිළිතුර දෙනවා. කෝධං ජත්වා නැත්නම් කෝධං චෙත්වා සුඛං සේති කෝධං චෙත්වාන සෝචති කෝධස්ස විසමූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන. භාග්‍යවතුන් වහන්සේ හරිම සුන්දර උපමාවක් ගන්නවා. විස මුල් ඇති අග මధుර වූ ක්‍රෝධය. දැන් අපිට ඒ අවස්ථාවේදී ක්‍රෝධයෙන් අපි මත් වෙලා එය එක්තරා වින්දනයක් කරගෙන ඉන්නේ මේ தත්ත්වය. ඒ ක්‍රෝධයේ අග අපිට පෙනෙන අපි ගන්න හිතාන් ඉන්න මේ අග නැත්නම් ඵලයක් තියෙනවා නම් මේ මధుරයි හැටියට තමයි අපිට දැනෙන්නේ. නමුත් මූලය විස සහිතයි. කෝධස්ස විස මූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන. විස නැමැති දුක්ඛ විපාකයට මුල් වූ මිහිරි අග ඇති ක්‍රෝධයෙන් නැසීම වදං අරියා පසංසන්තිත්තං චත්වාන සෝචති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කෝධං චත්වා සුඛං සේති. බ්‍රාහ්මණය ක්‍රෝධේ නසා සුවසේ හොවි නැත්තම් සැතපේ. කෝධං චත්වා නොසෝචති ක්‍රෝධේ නසා ශෝක නොකරේ. කෝධස්ස විස මූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන. විස නැමැති දුක්ඛ විපාකේ පිනිස මුල් වූ මිහිරි අග ඇති වදං අරියා පසංසන්ති තංහි චත්වාන සෝචති. ඒ ක්‍රෝධයම නසා සිටියේ ශෝක නොකරීමයි. එය නැසීම ආර්යයන් වහන්සේලා අරිය අපසංසන්ති. ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා. යන්නේ පිළිතුර දෙන්න. ඉතින් මේ ධර්ම දේශනාව අවසානයේ මේ කාථා අවසානයේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ සිත ශ්‍රද්ධාවට පැමිණෙනවා. භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කරනවා. කොහොමද? අභික්ඛන්තං භෝ ගෝතම අභික්ඛන්තං භෝ ගෝතම. භාග්‍යවතුන් වහන්සේ ඊතා මැනවි. ගෞතමයන් වහන්සේ ඊතා මැනවි. සේයථාපි භෝ ගෝතම නික්කුච්චිතං වා උක්කුජ්ජේය පටිච්චින්නං වා විවරయ్య මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේවා තේල පජ්ජෝතෝ ධාරయ్య චක්කුමන්තෝ රූපානි දක්ඛිනං තීති. මේ ස්වභාවයෙන් ඒ පැරණි සමාජයේ දඹසිරු සමාජයේ යම් ධර්මයක් යම් දහමක් අහලා ඥානය විවර වෙනවා නම් ශ්‍රද්ධාවට පැමිණෙනවා නම් සතුට සිත් ඇති වෙනවා නම් ඒ සත්පුරුෂයෝ ප්‍රතිවචන දීලා තියෙන පොදු ආකාරයක් බොහෝ තැන්වල තියෙනවා. මේ ත්‍රිපිටක දේශනාවල භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල මේ ශ්‍රාවකයෝ පවසලා තියෙන මෙන්න මේ විදිහට. කොහොමද? යම්සේ යටිකුරුවක් උඩුකුරු කරන්නේ වේද? යම්සේ වැසුණු දෙයක් නිරාවරණය කරන්නේ වේද? නැත්නම් වැසුම හරින්නේ වේද? මම්මුලා වූකට මාර්ගය කියන්නේ හෝ වේද?
ඇස්සැති පුද්ගලයෝ නැත්නම් ඇස්සැත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද? එසේයින් භාග්‍යතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් දහම් පවසනු ලදී. භාග්‍යතුන් වහන්සේ මේ සංක්ෂේපයෙන් පිටකේ මෙහි දැක්ුවාට විශේෂයෙන් දේශනා කරන්නේ නැති ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය සහිත වූ උතුම් වූ ධර්ම දේශනා කරන්නට ඇති. තින් අනතුරුව මේ භාරද්වාජ බ්‍රාහ්මණය තිසරණ සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වෙතින් පැවිද්දත් උපසම්පදාවත් ආයාචනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සමීපෙහි භාරද්වාජ බ්‍රාහ්මණය මේ ඊටාම් වාසනාවන්ත බ්‍රාහ්මණය පැවිද්දත් උපසම්පදාවක් ලබනවා. උපසම්පදාව ලැබලා නොබෝ කාලයකින් උදකලාව පිරිසෙන් වෙන් වෙලා කෙලස් තවන වීරිය ඇතිව සම්බෝධියේ පිණිස මෙහි වූ සිත් ඇතුව වාසය කරමින් යම් කොළ පුත්‍රයෙක් මනාවම ගිහිගෙන් නික්මිලා ශාසනයට පැමිණෙනවද? මාර්ග බ්‍රහ්මචර්යාව කෙලවර කොට ඇති උත්තම අරහත්ත්වය නොබෝ කලකින්ම මේ අත්භාවයෙහිම තමාම මනාකොට දැනගෙන විශිෂ්ට ඥානින් යුතු සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කරනවා. භාරද්වාජ බ්‍රාහ්මණයා සම්බන්ධයෙන් ජාතිය ක්ෂය වෙනවා. බ්‍රහ්මචර්යාව වාසය කොට නිම වෙනවා. සතන මාර්ගයේ පිළිබඳව සියලු කටයුතු කර අවසන් වෙනවා. කතං කරණි. රහත් බව පිණිස අනෙක් කළ යුතු දෙයක් නැතයි දැනගන්නවා. ඇතම් කෙනෙක් අහනවනේ සෝවාන් වුණයින් පස්සේ සෝවාන් වුණයි කියලා දන්නවද? නොදැන ඉන්නත් පුළුවන්ද කියලා. ඇතම් අය කියනවානේ ඔබ සෝවාන් වෙලා ඉන්නේ කියලා දැන්. ඔබ සක්‍රුදාගාමී වෙලා ඉන්නේ කියලා. මේ ධර්මයේහි එවන්නක් නැහැ. කියනවා සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය. කරන ලද බව දන්නව ඥානය. සෝවාන් වහන්සේට තමන් වහන්සේ සෝවාන් බව අන්‍ය කෙනෙකුන් කියන්න අවශ්‍ය නැහැ. කීවට වරදක් නෑ. නමුත් උන්වහන්සේ නමක් නොදැන සිටින්නට කිසිදු කාරණයක් නෑ මේ ධර්මය අනුව. ධර්ම ක්‍රමය අනුව. ඉතින් භාරද්වාජ තෙරුන් වහන්සේ උතුම් වූ රහතන් වහන්සේලා අතරින් එක් නමක් වෙනවා. මේ කුමක්ද? ධනංජානි ගැමිණිය සම්බන්ධයෙන් උදාහරණයේ දැක්වෙන උතුම් වූ බ්‍රාහ්මණ සංයුක්තේන අරහන්ත වර්ගයේ ධනංජානි සූත්‍රය. අපි නැවත අට කතාවට දැන් යොමු වෙමු.